දේශනා දෙන්න සාවධානව බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී උන්වහන්සේ මහා කරුණා සමාපත්තිය නැගී සිට ලෝකයේ දෙස බලන විට අග්ගලාපීල නුවර සිටය දේශපාල එදියොල සම්බන්ධ වැඩ කරන තරුණ කාන්තාවක් දැකලා අලව්නුවරට උන්වහන්සේ වැඩම කළා. ඊට ප්‍රථමයෙන් උන්වහන්සේ අලව්නුවරට වැඩම කොට මරණානුස්සති භාවනා වඩන්නට යයි කියලා උගන්වලා තිබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ එසෙනග එකතු වුණා. එකතු වුණාට පස්සේ එතන හිටපු ඒ කාන්තාවට බුදුරජාණන් වහන්සේ කතා කළා විමසුවා ඔබ කොහේ ඉඳලාද ආවේ? එතකොට එයා කිව්වා මම දන්නේ නැහැ. ඔබ කොහෙද යන්නේ? එතකොටත් ඒ පිළිතුරු දුන්නා මම දන්නේ නැහැ. ඔබ දන්නේ නැද්ද එහෙනම්? නෑ මම දන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවා? නෑ මම දන්නේ නැහැ. ඔය විදිහට පිළිතුරු දුන්නාට පස්සේ අසාගෙන සිටපු අනිත් මිනිස්සු කල්පනා කළා මේ කාන්තාවට මොලේ අමාරුවක් ඇති නැත්නම් මේ විදිහට පිළිතුරු දෙන්නේ නැහැ කියලා. ආවේ කොහෙන්ද කියලා අහපුවම ඒක දන්නේ නැහැ කියනවා. යන්නේ කොහෙන්ද කියලා අහපුවම ඒක දන්නේත් නැහැ කියනවා. දන්නවා දන්නේ නැද්ද කියනකොට දන්නවා කියනවා. දන්නවද කියනකොට දන්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ ඒකෙන් විමසුවා ඇයි ඔබ මේ විදිහට පිළිතුරු දුන්නේ? ඊට පස්සේ ඒ කරුණ කාන්තාව බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා වහන්සේ මේක ප්‍රතිමේ මරණානුස්සති භාවනාවට උගන්වලා ගියා. අපි මරණානුස්සති භාවනාව ඉතාම හොඳින් ප්‍රගුණ කළා. ඉතින් ඔබ වහන්සේ මගෙන් කොහේ ඉඳලා දාවේ කියලා අහනකොට ගියාත්මේ මම කොහේ ඉඳලා ආවද කියලා මම දන්නේ නැහැ. ඒක නිසායි මම දන්නේ නැහැ කියලා ප්‍රකාශ කළේ. ඒ වගේම දන්නේ නැද්ද දන්නවද කියලා අහනකොට දන්නේ නැහැ කිව්වේ. මම මැරෙන දවසේ මැරුණාට පස්සේ කොහේ ගිහිල්ලා උපදිනවද කියලා දන්නේ නැහැ. ඒක නිසායි මම දන්නේ නැහැ කිව්වේ. දන්නවද කියලා අහනකොට මැරෙන වෙලාවවල මේවා දන්නේ නැහැ. දන්නේ නැද්ද කියලා අහනකොට දන්නවා කියලා ප්‍රකාශ කළේ. නියත වශයෙන්ම මම මරණයට පත්වන බව දන්නවා. මේ සියල්ලම අතහරින්නට සිදුවන බව දන්නවා. ඒක නිසායි මම දන්නවා කියලා ප්‍රකාශ කළේ. එතකොට ගියාත්මේ ඉඳලා ආපු බව දන්නේ නැහැ. කොහෙද යන්නේ කියලා දන්නේ නැහැ. මැරෙන අවස්ථාව දන්නේ නැහැ. නමුත් මැරෙන බව දන්නවා. ඒකයි ඒ ප්‍රශ්න හතරදී පිළිතුරු හතරේ සාමාන්‍ය අර්ථය. මේදී බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරලා ගාථාවක් දේශනා කළා. ඒ ගාථාව අවසන් වෙනකොට ඒ සෝවාන් ඵලයේ පිහිටයි කියලා පොත්පත්වල දැක්වෙනවා. මේ ඇගෙනුත් ප්‍රශ්නය අහුවොත් කොහේ ඉඳලා දාවේ කියලා මේ ඇයට දෙන්න තියෙන පිළිතුර තමයි දන්නේ නැහැ කියලා කොහේ ඉඳලා ආවද කියලා දන්නේ නැහැ. ඒ වගේම තමයි කොහෙද යන්නේ කියලා අහුවොත් මේ ඇයට දෙන්න තියෙන එකම පිළිතුර තමයි දන්නේ නැහැ. මොකද මරණයට පස්සේ කොහෙද යන්නේ කියන කතාව කියන්නට සෝවාන් වෙච්ච කෙනෙක් හැර අන් කෙනෙකුට බෑ. සෝවාන් වෙච්ච කෙනෙකුට පමණක් පුළුවන් නියත ගති පරායන නියත සම්බෝධි පරායන කියන වචන බුදුරජාණන් වහන්සේ සෝවාන් වූ කෙනෙක් හඳුන්වා දීම සඳහා ප්‍රකාශ කරලා තියෙනවා. නියත වශයෙන්ම සෝවාන් වූ කෙනෙක් සුගතියක උපදිනවා. නියත වශයෙන්ම රහත් භාවය ලබනවා. අනිත් කිසි කෙනෙකුට කවදාවත් කියන්නට බෑ මරණයෙන් පස්සේ කොහෙද උපදින්නේ කියලා. මරණ අවස්ථාවේදී පහළවන සිත කුමක් වේද කියලා කාටවත් කියන්නට බෑ. කොයිතරම් කුසල කරකලා හිටියද මරණ මොහොතේ අකුසල සිතක් පහළ වුණොත් එහෙම ලෝභයක්, ද්වේෂයක් නැති දෙයක් පහළ වුණොත් එහෙම නියත වශයෙන් දුගතිගාමී වෙනවා. මේ අහලා තියෙනවා මල්ලිකා දේවිය බුදුරජාණන් වහන්සේට අසද්දෝස මහා දානය පවා දුන්නා වූ කෙනෙක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහා ශ්‍රද්ධාවක් පිණිස දානමාන ආදී පුණ්‍ය කර්මයන් කර අමු ජීවිතයට හිටපු කෙනෙක්. නමුත් මරණ මොහොතේ අකුසල කර්ම ඇසීවත් වීම නිසා අපායයකට ඉච්ච කතාව මේ අය අහලා ඇති. ධම්මාශෝක රජතුමා 84000 හේර විහාර කෙරිවයි කියලා මේ අය අහලා තියෙන ඇසේ වූ කෙනත් මරණ මොහොතේ සිහිපත් වූ අකුසල කර්මයක් නිසා දුගතිගාමී වුණා. ඒක නිසා අපි කුසල්ම කරනවා. ඒක නිසා දුගතියෙන් වෙහෙලා වෙන්නට ගැළවිලා සිටිනවා සුගතිගාමී වෙන්නට පුළුවන් කියලා කාටවත් උත්තරලා ඉස්තර වශයෙන් කියන්නට බෑ. මරණ මොහොතේ පහළ වෙන සුචිසිත අවසාන සිතට ආසන්නවම ඉකර ගන්නා සිතේ ස්වરૂපයම තමයි නැවත ඉදීම සිදුවන්නේ. ඉතින් මරණ මොහොතේ සමාගයේ සිතට ලෝභයක් ආවනම් තමන් ඇසුරු කළ කෙනෙක් කෙරෙහි හරි තමන්ගේ දේපල ඉදකනම් වස්තු පිළිබඳව හරි යම් කිසි කෙනෙක් කෙරෙහි ආදරයක් වාගේ දෙයක් ආවනම් ඒත් වශයෙන්ම പ്രേත ලෝකවන්නේ ඊටම තමයි උපදින්න සිදුවන්නේ.
ද්වේෂයක් තරහවක් වගේ දෙයක් දෙකට දැනගන්න ගන්න. නැත්නම් තමන්ගේ සිතේ තරහකාරී කියන සිහිපත් වෙලා දුන්නසක් දැනිට උනා නම් මලයක්ෂයන් මේ තත්වල උපදින්නට සිදු වෙනවා. මේක නිසා මරණයෙන් පස්සේ නියත වශයෙන් උපදින්නේ අහවල් තැන කියලා කියන්නට සෝවාන් වෙච්ච කෙනෙකුට කවදාවත් බැහැ. සෝවාන් වෙච්ච කෙනෙකුට නම් නියත වශයෙන්ම කියන්නට පුළුවන් මම අපායෙන් දුකතියෙන් මිදලා ඉසිටින්නේ කියලා. එම නිසාම සෝවාන් වෙච්ච කෙනෙකුගේ ගුණ කියනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා පතම්්‍යායක රජ්‍යේන සම්බස්සලමනේනවා සබ්බ ලෝකාධිපත්‍යේන සෝතාපට්ටි ඵලං වරන්ති. මේ මුළු විශ්වයටම අධිපතිකම් කරනවට වඩා පතම්්‍යායක රජ්‍යේන සම්බස්සලමනේනවා ස්වර්ගයට යන එකටත් වඩා සබ්බ ලෝකාධිපත්‍යයෙන් මුළු ලෝකෙටම අධිපති කරනවා. ඒ වගේම මහ කුස්සියට අධිපති කරන සප්පිති රජ කෙනෙක් වෙනවා. ඔය කිසිවකටත් වඩා සෝතාපට්ටි ඵලං වන සෝවාන් වෙන ඵලය සෝවාන් ඵලය සාක්ෂාත් කරන එක උසස් කියලා කියන්නේ. මොකද මුළු ලෝකෙටම අධිපතිකම් කර හිටියත් දුගතියෙන් අත් මිදෙන්නේ නැහැ. සප්පිති රජකම් කර හිටියත් දුගතියෙන් අත් මිදෙන්නේ නැහැ. ඒ නැවත නැවත සංසාරේ පුරා ඉපදී මෙරි අනන්ත අප්‍රමාණ වාර ගාන සංසාරේ ගමන් කරනවා. ඒ වගේම එයාට සසර දුකින් මිදීමට මෙතෙක් කාලෙකින් සසර දුකින් මිදෙනවා කියලා කියන්නට හැකියාවක් නැහැ. සෝවාන් වෙච්ච කෙනෙකුට නම් නියත වශයෙන්ම ආත්ම හතක් ඇතුළත රහත් භාවය ලැබෙන එක ලැබනවාමයි. ඒ කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙකුගේ මාර්ග සෝවාන් මාර්ගසිතේ තියෙන ආධිපති වාර්ථය කියලා අධිපතිකම් කරන දෙයක්. ඒ අධිපතිකම් කරන්නේ මාර්ගසිත වෙන අයගේ වගේ ලෝභය, සංහාව, ලෞකික දේවල් අධිපතිකම් කරන්නේ සෝවාන් වෙච්ච කෙනෙකුගේ. එම නිසා මේ අධිපතිකම් කරන නිසාම එවැනි කෙනෙක් නියත වශයෙන්ම ආත්ම හතක් ඇතුළත රහත් භාවය ලැබෙනවා. එම නිසා කොහෙද යන්නේ කියන කතාව මෙයාගෙන් ඇසුවොත් මෙයාගෙන්ම සිතෙන් තේරුම් ගන්නට ඕන, සිතට පෙනෙන්නට ඕන මම යන තැන දන්නේ නැහැ අනිවාර්යයෙන්ම සමාජයට දුකතිගාමී වෙන්නටත් පුළුවන් කියලා. මොකද බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී නියපොත්ත උඩට පස් ටිකක් අරගෙන පෙන්වලා ප්‍රකාශ කළා. මේ මිනිස්සු සත්‍ය මනුස්ස ලෝකයේ සත්‍ය මරණට පස්සේ සුභතියක උපදින්නේ මම මේ නියපොත්ත උඩට ගත්ත පස් ටික වගේ ඉතා සුළු දෙනෙක් පමණයි. මේ මහා පොළොවේ යන්තාක් විශාල දේතාක් විශාල ප්‍රමාණයක් මිනිස්යන් වශයෙන් ඉපදලා සිටින මේ සත්‍යය මරණට පස්සේ උපදින්නේ දුගති වලයි සතර අපාවලයි කියන එක ප්‍රකාශ කරනවා. ඉතින් සතර අපායට ගියාට පස්සේ නැවත දුගතියට එන එකත් අර නියපොත්ත උඩට ගත්ත පස් ටික වගේ ඉතාමත්ම කලාතුරකින් සිදුවන දෙයක්. මේ වගේ අති භයානක තත්ත්වයක මේ මනුෂ්‍ය ලෝකයේ සත්‍යය සිටින්නේ අනිත් ලෝකවල සත්‍යය සිටින්නේ. මේ තත්ත්වයේ තේරුම් අරගත්තාට පස්සේ Tamanට තේරෙන අවබෝධ වෙන්නට ඕන අනිවාර්යයෙන්ම මේ සසර දුකින් මිදී මම නිවන් යාම සඳහා උත්සාහ ගන්නට ඕන, කටයුතු කරන්නට ඕන. එසේ කලේ නැත්නම් මේ ජීවිතයෙන් මා උසස් ඵලයක් ප්‍රයෝජනයක් ගත්තේ අවන්නේ නැහැ කියන අවබෝධය ඇති කරගatiya යුතුයි. ඒකට කොහේ ඉඳලා දායි කියලා දන්නේ නැහැ, කොහෙද යන්නේ කියලා දන්නේ නැහැ. අනිත් එක දන්නවද කියලා අපහාම දන්නවා. මේ අයගෙන් සැහුවාම දන්නවා කියන්නට ඕන. මරණ බව දන්නවා. කොතැනදී මැරෙයිද, කවදා මැරෙයිද, කොහොම මැරෙයිද ඒව කිසිවක් කියන්නට බෑ. නමුත් මරණ අවස්ථාවේදී මේ සියල්ලම අත්හරින්නට සිදුවන බව මේ අය දන්නවා. කොච්චර Taman ඇලි බැඳි සිටියත් කොච්චර ආදරය කරත් කොයි කෙනෙක් හරි දරුවෙක් වෙන්නට පුළුවන්, සාන්තරිෂේ භාර්යාව, සහෝදර සහෝදරියෙක් වෙන්නට පුළුවන්, නෑදෑ හිත මිත්‍රේ කවරෙක් හරි ඕන් ඒ සෑම කෙනෙක්ම අතහැර දාලා යන්නට වෙනවා. තමන්ගේ ජීවිතය අතහරින්නට වෙනවා. සමාන සතු සියලුම දේවල් කිසිවක් නැතුව අතහරින්නටම සිදු වෙනවා. වෙන කරන්නට දෙයක් නැහැ මරණ මොහොතේදී. යම් මේකින් මේ මරණ මොහොතේ වර්තන විට මේ තමන් ඇලුම් කරන මේ දේවල් පිළිබඳව මේ අය පිළිබඳව අර කලින් කියපු විදිහට ලෝභ ආදී සිතුවිලි පහළ වුණා නම් දුගතිගාමී වන්නට සිදු වෙනවා. මේ නිසා මේ අය නිරන්තරයෙන්ම මරණය ගැන සිහිපත් කිරීම සුදුසුයි. ජීවිතයේ අනිත්‍ය දෙයක්, ඒකාන්ත වශයෙන්ම මරණය නියත දෙයක්. මරණයට පත්වන විට මේ සියල්ලම මට අතහරින්නට වෙන එක වෙනවමයි, වෙන කරන්නට විකල්පයක් නැහැ කියන අවබෝධය ඇති කරගන්න. ඒ අවබෝධය ඇති කරගන්නකොට මේ අනවශ්‍ය ආකාරයෙන් බැඳීම් කියනවා නම් තමයි සිත තුළ.
කුමන දෙයක් පිළිබඳව හෝ කවරෙක් කෙරෙහි හෝ යම් කිසි අනවශ්‍ය ආකාර බැඳීම් තියෙනවා නම් ඒ බැඳීම් අඩු කරගන්නට පුළුවන්. මේ සියල්ලම අතහරිනවා නම් මේවා කෙරෙහි ඇලී බැඳී සිටීමේ කිසිම තේරුමක් නැහැ. එසේ ඇලී බැඳී සිටීම නිසා අනාගතයේදී සතර දුක් විඳින්නට වෙනවා, සම්හාට අපා දුක් විඳින්නට වෙනවා, සතර අපාවලට වැටෙන්න සිදු වෙන්නට පුළුවන්. ඒ භයානක කරන ඒකේ තියෙන ආදීනමේ තේරුම් අරගෙන සිත තුළ තියෙනා වූ අනවශ්‍ය ආකාර බැඳීම් ඒ විදිහට අඩු කර ගන්නට පුළුවන් ජීවිතයේ අනියත බවත් මරණය නියත බවත් සිහිපත් කරනවා. මේ මරණ සති භාවනාවක් වශයෙන් වඩන පුද්ගලයා ඒකාන්ත වශයෙන්ම ඒ ක්‍රියාදාමය තුළින්ම නිවනට සමීප වන බව බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. මරණ සති දෙකේ භාවිතා බහුලී කතා මුතෝබදහය සම්මත්තති කියලා. නිවන ලබා ගැනීමට උනත් මරණ සති භාවනාව වැඩි වීම තුළින් කෙනෙකුට හැකියාව ලැබෙනවා. ඒක විස්තර කරන්න නෙවෙයි මාදයක්. එතකොට මේ මරණය ගැන සිහිපත් කළ යුතුයි. සිහිපත් කරලා මේ සියල්ලම අතහරින්න සිදුවෙන බව අවබෝධ කරගත යුතුයි. අවබෝධ කරගෙන අදුගාන දවසකට විනාඩි 5ක්වත් සිතින් මේ සියල්ලම අතහරිනවා කියලා අතහැරලා ඉන්නට පුරුදුවම්. මරණය ගැන සිහිපත් කරනවා. සිහිපත් කරලා ඉවරලා මම මරණයට මේ සියල්ලම අතහරිනවා. ඒක නිසා මම මේ සියල්ලම සිතින් අතහරිනවා කියලා. ඒ සියල්ලම සිතින් අතහරින්න. සිතින්ම ඊට පස්සේ සිත දිහා බලාගෙන සිටින්න. ඒ බලාගෙන සිටිනකොට කවර දෙයක් ආවත් සිතට මේකත් අතහරිනවා, මේකත් අතහරිනවා කිය ඔක්කොම අතහරිනවා. සිතවිලි හොබාන බලාගෙන ඉන්න පුළුවන්. එන මුල් අවස්ථාවලදී. ඉතින් මේ සෑම එකක්ම කුසලයක් හරි අකුසලයක් හරි මොනම සිතිවිල්ලක් ආවත් මේක අතහරිනවා කියලා අතහරින්න පුරුදු වෙන්න. විනාඩි 5ක් ඊට පස්සේ ඉතින් පුරුදු ජීවිතයේ දිගටම ගෙනියන්නත් පුළුවන්. මේම ටික කාලයක් යනකොට සිත නිශ්චල තත්ත්වයට පත් කරගන්නට පුළුවන්. ශක්තිය ලැබෙන සිතිවිලි එන්නේ නැතුව සිත නිශ්චල වෙනවා. ඒ තත්ත්වයට පත් කරගන්නට පුළුවන් නම් සිතේ සම්මදුරතෝ සමාධියක් ඇති වුණා වෙනවා. ඒකත් අමතරව ඇත්තටම මරණයට පත්වන විට මේ සියල්ලම අතහරින්නට පුළුවන් කිසිම හැලීමක් බැඳීමක් නැතුව එතකොට දුගතියෙන් අත් මිදෙන්නට පුළුවන් ශක්තිය ලැබේ. ඒ විදිහට කටයුතු කරන්නට ඕනේ. මේ කාන්තා මේ විදිහට මේ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නාට පසුව බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරලා ප්‍රකාශ කරනවා අන්ද භූතෝ අයං ලෝකෝ තනුකෙස්ස විපස්සති සකුන්තෝ ජාල මුත්තෝ අපස්සග්ගාය ලක්ෂිතේ කියන ගාථාව. අන්ද භූතෝ අයං ලෝකෝ මේ ලෝකේ සෑම කෙනෙක්ම අඳුරකයි සිටින්නේ, අඳුරකින් බැහැලා සිටින්නේ. තනුකෙස්ස විපස්සති තාම සුදු දෙනේ පමණයි විපස්සනාවක් කරන්නේ, විදර්ශනා භාවනාවක නියැලෙන්නේ. සකුන්තෝ ජාල මුත්තෝ දලකට හසු වෙච්ච කුරුල්ලෙක් බේකන්නේ තාමත් කලාතුරකින්. මේක අපිට අපි තේරෙන විදිහට කියනවා නම් අපි දැන් මාළු දැලකට මාළුවෙක් අහු වුණා, මාළු ටිකක් අහු වුණාම මාළු දැලෙන් මාළුවට ගැලවෙන්නට ලේසියෙන් හැකියාවක් නැහැ. ඉතාලම කලාතුරකින් තමයි මේ මාළුවෙකුට ගැලවිලා යන්න පුළුවන් දැලට අවසනාවට පස්සේ. මෙන්න මේ වගේ අපොස්සග්ගාය ගතිති ඉතාලම සුළු කෙනෙකුට සම්නයි ස්වර්ගයකට සුගතියකට යන්නට පුළුවන් වන්නේ. ඒ වගේම නිවන සුව ලබන්නට පුළුවන් වන්නේ. මෙන්න මේ කතාව බුදුරජාණන් වහන්සේ විස්තර කරන විට ඒ කතාව විස්තර කරන විට සෝවාන් වූ බව පොත්වල දක්වා තිබෙනවා. අන්ධ භූතයන් ලෝකෝ කියලා පළමුවෙන් මේ ගාථාවෙන් දැක්කනේ මේ ලෝකයේම ලෝක සත්‍යෝ කොහොම අන්ධයි. අන්ධයි කියන්නේ ඇස් දෙක තියෙනවා, ඇස් දෙක ආලෝකේ තියෙනවා, පෙනෙනවා. මේ නමුත් සත්‍ය දකින්නට බෑ. මෝහ අඳුරින් බැහැලා තියෙනවා. මේ මෝහ අඳුරින් වැසිලා තියෙන නිසාම ලෝක සත්‍යෝ අනිත්‍ය වූ මේ පංචස්කන්ධ ලෝකේ තමන්ගේ ඇඟ සාසිත නිත්‍ය දෙයක් සදාකාලික තියෙන දෙයක් කියලා තමයි දකින්නේ. දුක්ඛෝ මේ ඇඟ සාසිත මේක සැප ලබා දෙන දෙයක් කියලා තමයි අර මෝහයෙන් වැසිලා අඳුරක සිටින නිසා ඒ දකින්නේ. ඒ වගේම තමා හෝ තමාට අයත් දෙයක් නොවන ආත්මයක් නොවේ ස්ත්‍රියක් පුරුෂයෙක් නොවන මේ පංචස්කන්ධ ධර්මයන් මෙතන ස්ත්‍රියක් සිටිනවා, පුරුෂයෙක් සිටිනවා, මම කියලා කෙනෙක් සිටිනවා ආදී වශයෙන් ග්‍රහණය කරන්නේ ඒ මෝහයෙන් වැසිලා සිටින නිසා. මෝහාන්තරයෙන් වැහිලා ඉන්න කෙනාට ඒව පේන්නේ. මේ පංචස්කන්ධ ධර්ම කෙරෙහි කලකිරෙන්න තොන නමුත් මේවා කෙරෙහි ඇලි බැඳි සිටින්නේ මෝහයෙන් වැසී සිටින නිසා. ඒ වගේම තමයි මේ පංචස්කන්ධ ධර්මයන් සිතින් අතහැරලා තමයි කවදා හරි දවසක නිවන් ලබන්නට පුළුවන් වන්නේ. නමුත් ලෝක සත්‍යෝ මේ පංචස්කන්ධ ධර්ම උපාදාන කරගෙන අල්ලාගෙන තදින් බදාගෙන සිටින්නේ ඒ මෝහයෙන් වැසිච්ච නිසා. මේ පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි කලකිරිලා මේවා කෙරෙහි විරාගයෙන් නැති කරගත යුතුයි. නමුත් මේවට රාගයෙන් බැඳිලා කටයුතු කරන්නේ
ඒ මොහොතෙන් වැටි නිසා පංචස්කන්ධයේ නියම තත්ත්වය අවබෝධ කර ගැනීමකින් තොරව නිවන් ලබන්නට බෑ. ඒ පංචස්කන්ධයේ නියම තත්ත්වය අවබෝධ කරගන්නකොට මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්මම ඒකාන්ත වශයෙන්ම දුකක් කියලා තේරුම් ගන්නවා. මේකමයි දුක්ඛ සත්‍යය කියලා. ඒ වගේම මේ පැවැත්මම මේ දුක්ඛ සමුදය සත්‍යය කියලා තේරුම් ගන්නට පුළුවන්. නමුත් අවිද්‍යාවෙන් දැකුණු පුද්ගලයාට මේක දුකක් කියලා දන්නෙත් නෑ. මේකම දුක්ඛ සමුදය සත්‍යයක් කියලා දන්නෙත් නෑ. ඒ පංචස්කන්ධයෙන් වැසුණු මේ මෝහයෙන් වැසුණු පුද්ගලයාට මේ පංචස්කන්ධ ධර්මයන් කෙරේ ආශාවක් ඇති වෙනවා. ලෝකේ අනිත් දේවල් කෙරේ ආශාවක් ඇති වෙනවා. මේ ආශාව ඒකාන්ත වශයෙන්ම නැවත නැවත ඉදීම සඳහා හේතු වන දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වීමක කියලා මෝහයෙන් වැසුණු පුද්ගලයාට දකින්නට හැකියාවක් නැහැ. මේ විදිහට විවිධාකාරයෙන් මේ මෝහය නිසා සත්‍යය මුලාවටපත් වෙනවා. මේක දීර්ඝ වශයෙන් කියනවා නම් පැය ගාණක් මේ මුලාවටපත් වන ආකාරය කියන්නට පුළුවන්. එතකොට මේ මුලාවටපත් වෙච්ච පුද්ගලයෝ සංසාරේ නැවත නැවත ඉදදී මෙරි සංසාර දුක්ම අනුභව කරනවා. මෙනිසා මේ මෝහාන්ධකාරය නැත්නම් මෝහයෙන් අඳුරෙන් බැසලා තියෙන එක තරමද්දුරතෝ නැති කරගන්නට උත්සාහ ගන්නට. එසේ කරන කෙනෙක් තමයි ටික ටික හරිය නිවනට සමීප වන්නේ. කවදා හෝ දවසක නිවන් ලැබීමට බලාපොරොත්තුවක් තිබෙනවා නම් දන් දීලා සීලයක් ආරක්ෂා කරලා බෝධි පූජාවක් කියලා බුදුහාමුදුරන්ට වන්දනමාන ආදී දේවල් කරලා නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කළාට ඒක කවදාවත් ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි. නිවන් ලැබීමට නම් අනිවාර්යයෙන්ම මාර්ගස්ථාන මාර්ගයේ ගුණ ධර්ම දිනු කරගත යුතුමයි. එසේ දිනු කරගන්න අතරම තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ නියම තත්ත්වය අනිවාර්යයෙන්ම තේරුම් ගත යුතුමයි. ඒ සඳහා විදර්ශනා භාවනාවක් කළ යුතුයි. එසේ ඒවා කරුණ නැත්නම් ඉස්සරහාත්ම වල කරුණ නැත්නම් දැන් කරන්නේ නැත්නම් මතු බුද්ධ ශාසනයකදීවත් මේ ඇයට නිවන් ලබන්න හැකියාවක් ලැබෙන්නේ බුදුරු ලෝකේ පහළ වෙයි උන්වහන්සේලා පින්නම් පායි ලෝක සත්‍ය ඒ පාරමී ධර්මයන් පූර්ණේ කරන්ති ලෝක සත්‍ය නැවත නැවත ඉදදී සංසාරේ පුරාම ගමන් කරයි. ඒක තමයි මෙතෙක් කල සිදුවන්නේ අනාගතයේ සිදුවන්නේ එහෙමයි. එතකොට මේ ආකාරයෙන් තමන් තේරුම් ගන්නට ඕනේ මෝහයෙන් වැසලා තියෙනවා කියන්නේ. අන්ධ භූතෝයන් ලෝකෝ කියන්නේ ඒකයි ලෝකයේම අඳුරක වැසලා තියෙන්නේ. අන්ධකාරේ නෝනද්ධා පදීපන්න ගවිෂ්ඨය කියලා බුදුහාමුදුරුවෝ එක්තැනකදී ප්‍රකාශ කළා. උඹලා අඳුරක වැසිලා ඉන්නේ අඳුරක බැසගෙන ඉන්නේ මොකද උඹලා ආලෝකයක් හොයන්නේ නැද්ද ආලෝකයක් ලබා ගන්න උත්සාහ කරන්නේ නැද්ද කියන එකයි අදහස. අවිද්‍යා අන්ධකාරේන ඕනද්දෝ ලෝක සංනිවාසෝ කියලා තවත් තැනකදී පෙන්වන්න කරලා තියෙන අවිද්‍යා අඳුරෙන් මුළු ලෝකෙම වැසිලා ඉන්නේ. අවිද්‍යාව නිවසෝ ලෝකෝ අවිද්‍යාව වස්සාගෙන තියෙන මුළු ලෝකෙම කියලා දක්වලා තියෙනවා. සබ්බම් වික්කේ අන්ධ භූතං මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම අඳුරින් බැසලා කියලා එක් සූත්‍රයක දක්වනවා බුදුරජාණන් වහන්සේ. සියල්ලම මහණෙනි අඳුරෙන් බැසලා මෝහාන්ධකාරයෙන් වැසිලා කිංච වික්කේ සබ්බම් අන්ධ භූතං මොකද්දමානෙනි සෑම දෙයක්ම අඳුරින් බැසලා ඇත කියලා කියන්නේ. චක්කුම් වික්කේ අන්ධ භූතං රූපං අන්ධ භූතා චක්කු විඥානං අන්ධ භූතං චක්කු සම්පස්සෝ අන්ධ භූතෝ යම්පිදං චක්කු සම්පස්ස පඤ්ඤා උප්පජ්ජති වේදිතං සම්පේ අන්ධ භූතං ඒ විදිහට උන්වහන්සේ ප්‍රකාශ කළ ඇහැ පිළිබඳ මෝහයෙන් වැසලා සිටින්නේ. ඇහැට පෙනෙන රූප පිළිබඳව මෝහයෙන් අඳුරින් වැසලා සිටින්නේ. ඒ වගේම තමයි චක්කු විඥානය ඇහැට රූපයක් දැක්කාට පසු පහළ වන දැනීම මාත්‍රය. ඒ දැනීම කෙරෙහි මෝහයෙන් මුලා වෙලා. ඒ නිසා ඇති වෙන චක්කු සම්පස්සේ නිසා මෝහය චක්කු සම්පස්සයනුත් ලැබිලා සිටින්නේ මෝහයෙන් වැසලා තියෙන චක්කු සම්පස්සය. ඒක අමතරව මේ චක්කු සම්පස්සේ නිසා යම් කිසි සැපෝ දුක්ඛෝ නැදහත් වේදනාවක් ඇති වෙනවා. මේ සියල්ලම බස්සාගෙන සිටින්නේ මෝහයෙන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කන නාසය දිව ශරීරය මනස ගැන සිසුන්දයන්ට ඒකට අනුකූල ඒ ඉන්ද්‍රියන්ට අනුකූල වන පරිද්දෙන් ප්‍රකාශ කොට වදාරලා තිබෙනවා ඒ සූත්‍රයේ. ඒ තමන්ගේ ඇස දිහා බැලුවොත් එහෙම මගේ ඇසක් කියලා හිතනවා නම් එතන අඳුරක් තියෙනවා. ඇත්ත දකින්නට බෑ ආලෝකයක් නැහැ. ඒ වගේම මේ ඇස මමය කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් මේක ඉෂ්ටික ධර්මයක් කියලා හිතනවා නම් එතන අඳුරක් තියෙනවා. ඇස නිරන්තරයෙන්ම වයසට යනකොට ඇස් පෙනීම දුර්වල වෙලා අනිත්‍යයට යන බව මේ දන්නවා. එහෙම එකක් නෙවෙයි. නිරන්තරයෙන්ම අනිත්‍යයට යන බව දන්නේ නැතුව අනිත්‍ය දෙයක් කියලා හිතනවා නම් එතනත් අඳුරක් තියෙනවා. ඇස තුළින් අනන්ත අප්‍රමාණ දුක් ලබා දෙනවා විවිධාකාර රූප පීඩා. නමුත් මේ ඇස එන දුකක් කියලා Tamanට තේරෙන්නේ නැත්නම්
ඒකත් එතනත් හඳුරක් තියෙනවා. මේ ඇසට පෙනෙන රූප නිසා ඇලීම ඇතිව සංසාරේ පුරා අනන්ත ප්‍රමාණ සසර දුක් විඳ ඒක දකින්නට බැත්තේ මොහේ නිසා ඇසට පෙනෙන රූප නිසා ගැටීම ඇති වෙනවා. තරහ වමනාපේ නුරුස්නාලතිය ආදී ඒවා නිසා මේ කායික වාචික මානසික කර්ම සංස්කාර දැස් කරන අනන්ත ප්‍රමාණ කාලයක් තිස්සේ සසර දුක් විඳ ඒක දකින්නට බැහැ මොහෙන් වැසලා තියෙන නිසා අනාගතයේ මේ විදිහට ඇසට පෙනෙන රූප නිස්තුල රූප කෙරෙහි ඇලීම ගැටීම ඇති කර ගැනීම තුළින් කායික වාචික මානසික කර්ම සංස්කාර රැස් කරලා ඒ තුළින් නැවත නැවත සංසාර දුක විඳින්නට සිදු වෙනවා කියන කාරණාවත් දකින්නට බෑ. ඒ රූප කෙරෙහි තියෙන මෝහයෙන් බැසී ගොස් ඇති තත්ත්වේ නිසා ඒ වගේම චක්කු විඥානයට රූපේ පෙන්වන්නට පස්සේ දැනීමක් පහළ වෙනවා. මම රූප බලනවා කියලා හිතන්නේ මෝහයෙන් වැසිච්ච නිසා. නැත්තම් මට බලන්නට පුළුවන් කියලා හිතන්නේ මට දකින්නට පුළුවන් කියලා හිතන්නේ මෝහයෙන් මුලා වුණු බැවින් එතකොට මෙතන තියෙන දැනීම මාත්‍රයක් හේතුඵල අනුව ඇතිවී නැතිවී යන දැනීම මාත්‍රයක් චක්කු විඥානය කියන්නේ සෑම මොහොතකම ඇති නැති යන දැනීම මාත්‍රයක් පමණයි. මේක දකින්නටත් බැහැ මෝහයෙන් වැසිච්ච කෙනා. ඒක නිසා මම බලනවා මට බලන්නට පුළුවන් මම තමයි දැක්කිය ආදි වශයෙන් වැරදි මුලාවලටපත් වෙනවා. එතකොට ඇහැට රූපයක් දැක්කාට පස්සේ යම් කිසි සුඛාස්වාදයක් ගෙන දෙන්න පුළුවන් හොඳ රූපයක් දැක්කොත් තමා ප්‍රිය කරන මනාප කෙනෙක් දැක්කොත් එහෙම මනාප දෙයක් දැක්කොත් ප්‍රිය දෙයක් දැක්කොත් සුඛාස්වාදයක් ගෙන දෙන්නට පුළුවන්. තමන් අප්‍රිය කරන මනාප කෙනෙක් නම් දැක්කේ වෙන දෙයක් නම් හමුුනේ තමාට දුක් වේදනාවක් ගෙන දෙන්නට පුළුවන්. මේ සැප දුක් වේදනා ආදී ධර්මයන් ඇහැට පෙනෙන රූප තුල නෙවෙයි තියෙන තමාගේ සිතින් තමන්ම ඇති කර ගන්නා ධර්ම කියලා දකින්නටත් බැහැ මොහොතින් වැසිච්ච පිටගලයාට. ඒ වගේ මේවට ඇලිලා ගැටිලා කටයුතු කිරීම නිසා නැවත නැවත සංසාර දුක් විඳින්නට සිදු වෙනවා කියලා දකින්නටත් බැහැ මොහොතින් වැසිච්ච පිටගලයාට. මේ නිසා මේවා දකිනවා නම් යම් කිසි කෙනෙක් ඒ ආකාරයෙන් ඔහුගේ සිත තුළ ප්‍රඥාව තියෙනවා. ඒ මෝහය එතකොට තරම දුරට හෝ පහව යනවා ඒ අවස්ථාවේදී වත්. ඒක නිසා අදුම වශයෙන් මේ අවස්ථාවකවත් මෝහය ප්‍රහාණය වෙනවා. එම නිසා මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රිය ධර්මයන් සෑම එකක්ම අනිත්‍ය වශයෙන් දකින්නට පුළුවන් නම් දුක් වශයෙන් දකින්න පුළුවන් නම් ඒ වගේම තමා හෝ තමාට අයද්දවන අනාත්ම ධර්ම වශයෙන් බලන්නට පුළුවන් නම් එතන ප්‍රඥාව යෙදෙන්නේ. ඒ වගේම ඒක නිසා පහළ වෙන චක්කු විඥාන සෝත විඥාන ආදී දැනීම් මාත්‍ර අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධ කරගන්නවා නම් එතනත් ප්‍රඥාවෙන් යුතුවයි ඒ අවබෝධය කරගන්න ලබන්නේ. ඒ වගේම තමයි ඇහැට පෙනෙන රූප කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කායට දැනෙන ස්පර්ශ මනස හඳුනා ගන්නා විවිධ අරමුණු මේ සෑම එකක්ම තමාගේ සිතේ ධර්ම ඇති නැති යාමක් පමණයි කියලා දකිනවා නම් එතනත් ප්‍රඥාව තිබෙනවා. මේ නිසා ඇතිවන වේදනාවල් කෙරෙහි ඇලිලත් වැඩක් නැහැ. සුඛ වේදනාවට ඇලිලා වැඩකුත් නැහැ. දුක් වේදනාවට ගැටිලා වැඩකුත් නැහැ. මේ වේදනාව ඇති වෙච්ච ගමන්ම නැති යනවා. එච්චරයි තියෙන්නේ. සුඛ වේදනාවක් ඇති වුණත් ඒක ඇති වුණා නැති වුණා. දුක් වේදනාවක් ඇති වුණත් ඒකත් ඇති වුණා නැති වුණා. ඒකගේ සුඛ වේදනාවට ඇලුණත් ඒකත් ඇති වෙච්ච ගමන්ම නැති වෙලා ගියා. දුක් වේදනාවට ගැටුණත් ඒකත් ඇති වෙච්ච ගමන්ම නැති වී නිරුද්ධ වී යනවා. මේ විදිහට මේ ශනික වශයෙන්ම නිරුද්ධ වී නිවිලි යන මේ නාම ධර්ම තමයි මේ ආකාරයෙන් නොදක්කම නිසා මුලාවෙන් මම මගේ කියලා හිතාගෙන අන්ධ වුණේ කියලා ඒක තේරුම් ගන්නට පුළුවන් නම් ඒකත් ප්‍රඥාවෙන් යුතුවයි කරන්නේ. එතකොට මේ විදිහට ප්‍රඥාවෙන් අසහ සම්බන්ධ දේවල් තේරුම් ගත්තා වගේම කන නාසය දිව ශරීරය මනසත් ඒ නිසා පහළ වෙන කොහොම සිටිවිලි ධර්මයක් ඇහැ සම්මන රූප කනට ඇහෙන ශබ්ද නාසයෙන් ගඳ සුවඳ දිවට දැනෙන රස ආදී අරමුණු සියල්ල මේ ආකාරයෙන් නුවණින් අවබෝධ කරගන්නට බලන්නට ඕන. මේ අවබෝධය සමන්ගේ ප්‍රඥාවේ මට්ටමට යන්තා දුරට තියෙනවා නම් ඒ තා දුරට තමයි ඇති කරගන්නට පුළුවන් වන්නේ. අන්න එවැනි කෙනා අන්ධ භූතෝ යන් ලෝකෝ කියන තත්ත්වයෙන් ටිකක් දුරට ඈත් වෙලා පදීපන්න ගවිස්සට ආලෝකයක් කොමල හොයන්නේ නැද්ද කියන තත්ත්වයෙන් ඈත් වෙලා මේ ආලෝකයක් වෙනවා ප්‍රඥා ලෝකෙන් යන්න දකින්නට. අන්ධ භූතෝ යන් ලෝකෝ තනුකෙත් විපස්සති තාම සුළු පිරිසක් විතරයි මේවා මේ ආකාරයෙන් දකින්නේ. විපස්සනා කරනවා කියන්නේ විදර්ශනා කරනවා කියන්නේ විශේෂයෙන් දකිනවා. නියම තත්ත්වයේ විනිවිද දකිනවා.
සාමාන්‍ය ලෝක සත්‍ය මතු පිට තත්ත්වයට දකින්නේ. ගැහණියක් දැක්කොත් ගැහණියක් දැක්කයි කියලා හිතනවා. පිරිමියෙක් දැක්කොත් පිරිමියෙක් දැක්කා කියලා හිතනවා. කවර දෙයක් හරි දැක්කොත් ඒ විදිහට හිතනවා. නැත්නම් තමන්ගේ අඟ අරගෙන මේක මම කියලා හිතනවා, මගේ කියලා හිතනවා, ආත්මයක් කියලා හිතනවා. ඕවා ඇත්ත නෙවෙයි. මේවා නිත්‍ය දේවල් කියලා හිතනවා. මේවා සත්‍ය දේවල් කියලා හිතනවා. මේවා ආත්ම දේවල් කියලා හිතනවා. ඒවා නෙවෙයි විදර්ශනා කරනවා කියන්නේ ඇත්ත ඇතිශතියෙන් දකින එක. මේ පංචස්කන්ධ ලෝකයේ ඇත්ත තමයි නිරන්තරයෙන්ම නැති යන අනිත්‍යය කියන්නේ. ඒක ඇත්ත. මේ පංචස්කන්ධයේ අනිත්‍යත්ව තමයි නිරන්තරයෙන්ම දුක් ලබා දෙන්නේ. ඒක සැපක් ලබා දෙන දෙයක් නෙවෙයි. ඒ වගේම මේ පංචස්කන්ධයේ නියම ස්වરૂපේ තමයි මේක මම හෝ මගේ නොවන මට සමාට අයත් දෙයක් නොවන අනාත්ම ධර්මයක් බව. ඒකයි සත්‍යය. ඒ වගේම පංචස්කන්ධයේ යථා තත්ත්වය තමයි මේක අසාර දෙයක්, සාරවත් දෙයක් නෙවෙයි. මහා අරටුවක් තියෙන දීයක් වගේ දෙයක් නෙවෙයි. අසාරෝ නිස්සාරෝ පෙන බුබුලක් වගේ දෙයක් නෙවෙයි. ඒ කියන්නේ පෙන බුබුලේ කිසිම සාරයක් නැහැ. මතු ලස්සනට වටේට පෙන බුබුල තියෙනවා. දිය බුබුල තියෙනවා. නමුත් ඒ දිය බුබුල කිසිම සාරයක් ඇතුලේ නැහැ. ඒ වගේ තමයි මේ ශරීරය. කින්නසියා බික්‍රේ රූපෝස්සෝ පේසාරෝ කින්නසියා දික්‍රේ වේදනාසාරෝ ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. මේ කිසිම සාරයක් ආරයක් අගයන්නේ නිස්සාරෝ ධම්ම. ඉතින් සාමාන්‍ය ලෝකයා එහෙම නිස්සාරෝ ධම්ම අස්සාරේ සාරමතිනෝ නිස්සාරෝ ධම්ම සාර වශයෙන් අරගෙන තමයි කටයුතු කරන්නේ. මේ නිස්සාර භාවය දකින්නේ විදර්ශනා ඇසකින්. ඒ වගේම මේවා ශූන්‍ය වූ හිස්සෝ ධර්ම. ඒ ශූන්‍ය කියන්නේ මේවා සම්පූර්ණයෙන්ම හිස් ධර්ම. කිසිවක් ආත්මයක් හෝ ආත්මයට දෙයක් නොවන බැවින් තමයි හිස්සන්නේ. මේ හිස්සෝ ශූන්‍ය භාවය දකින්නේ විදර්ශනාවකින් තමයි. මේවා කෙරෙහි නොඇලී යුතුයි, මේවා ප්‍රහාණය කළ යුතුයි, මේවා කෙරෙහි දැඳීම අයින් කරගත යුතුයි ආදී කරුණු දකින්නේ විදර්ශනාව. ඒකට විදර්ශනා කරන පුද්ගලයා අනිත්‍ය වශයෙන් දකිමින් මේක නිට්ටයයි කියන සංඥාව දුරු කරනවා. අනිත්‍ය සංඥම් භාවෙන්තෝ අනිත්‍ය සංඥම් පදහති කියලා දක්වනවා. දුකක් වශයෙන් දකිමින් මේක සැපයි කියන අදහස ප්‍රහාණය කරනවා. දුක්ඛානුපස්සනම් භාවෙන්තෝ සුඛ සංඥම් පදහති. එතකොට අනාත්මානුපස්සනම් භාවෙන්තෝ වස්ත සංඥම් පදහති. මේක අනාත්ම වශයෙන් දකිමින් මේක ආත්මයක් කියන හැඟීම දුරු කරනවා. ඒ වගේම නිම්බින්දන්තෝ නන්දින් පදහති. මේවා කෙරේ කලකිරීම භාවිතා කිරීම තුළින් මේවා කෙරේ සතුටින් උපාදාන කරගෙන ඇලෙන ගතිය අයින් කරනවා. විරජ්‍යන්තෝ රාගම් පදහති. මේ පංචස්කන්ධ ධර්ම කෙරේ රාගය ඇති වෙන ආකාරයෙන් විරාගය ඇති කරගන්නවා. ඒ විදර්ශනා භාවනා කරන තැනත්තා. ඒ වගේම නිරෝධන්තෝ සමුදයං පජානන්ති. මේ පංචස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය දකිනකොට නැවත නැවත පංචස්කන්ධ ධර්මයන් ඇති වෙන සමුදය නිරුද්ධ කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ විදර්ශනා කරන පුද්ගලයා පටිනිස්සජ්ජන්තෝ ආදානම් පජහති. මේ සියල්ලම සිතින් අරහන් අතහරිනවා. විදර්ශනා කරන කෙනා එයා කිසිවක් උපාදාන කරන්නේ ආදාන කරන්නේ. මේ විදිහට කටයුතු කිරීම තමයි විදර්ශනාව කියන්නේ. පංචස්කන්ධයේ නියම තත්ත්වය දකිමින් වැරදි සංඥා සියල්ල මේවත් කරන එකට තමයි විදර්ශනා කියන්නේ. ඒකෙන් තමයි නිවන් ලබන්නට පුළුවන් වන්නේ. නමුත් ඒවා කරන්නට හැම කෙනාටම බෑ. මොකද ප්‍රඥාව අවශ්‍යයි. මේවා කරන්නට ප්‍රඥාව මැද කෙනෙකුට කවදාවත් මේවා දකින්නට බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ පඤ්ඤාමන් දස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුක්ඛඤ්ඤස්ස කියන්නේ මේ ධර්මයේ දකින්නට පුළුවන් වන්නේ. විශේෂයෙන්ම ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ ප්‍රඥාවන්තයින්ට පමණයි. මොණ්ඩායට ප්‍රඥාව අඩු අයට නෙවෙයි. එතකොට ඒක නිසා ප්‍රඥාව කියන්නේ උත්පත්තිම ලැබපු විශිෂ්ට ප්‍රඥාවක් තියෙන අය ඉතාමත් අඩුයි. ලෞකික දේවල් පිළිබඳ ප්‍රඥාව තියෙන අය ලෝකේ අනන්තවත් හිතෙනවා. නමුත් මේවා පිළිබඳ ප්‍රඥාව ඇති කරගන්න පුළුවන් අය ලෝකේ අඩුයි. ඒක නිසා විපස්සනා කරන්නේ ඉතාම සුළු පිරිසක් පමණයි. ඒ නිසා සුළු පිරිසකට පමණයි නිවන් ලබන්නට පුළුවන්. සුළු පිරිසක් පමණයි මේ ආදී වශයෙන් කටයුතු කිරීම තුළින් ස්වර්ග මොක්ෂ සම්පත්තිය ලබන්නේ. අනිත් සෑම කෙනාම අනිත් පැත්තටයි ගමන් කරන ලබන්නේ. ඒ නිසා මේ කරුණ තේරුම් ගත්තාට පස්සෙ මේ අය කර්මදුරටෝ තමන්ගේ මොහ අඳුර දුර කර ගැනීම සඳහා කටයුතු කරන්නට උත්සුක වන්නට ඕන. එසේ කළොත් තමයි කවදා හෝ දවසක නිවනට සමීප වන්නේ. එසේ නොකර නිකන් ලෞකික කුසල කර්ම පමණක් කර ඉඳලා නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කළාට කොච්චර ලෝකෙ බුදුරු බුදු වුණත් සමන්ට නිවන් ලබන්නට බෑ. බුදු කෙනෙක් ළඟට ගිහිල්ලා බණ අහා හිටියත් නිවන් ලබන්නට බෑ. බුදු කෙනෙක් දැක්කත් නිවන් ලබන්නට බෑ. බොහෝ දෙනෙක් ප්‍රාර්ථනා කරනවා මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීවා
ලැබේවා කියලා. ඒ ප්‍රාර්ථනේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ දකින්නට නම් පුළුවන් වේවි. දකින්නට පුළුවන් වුණාට නිවන් ලැබීමට අවශ්‍ය ඒ දියුණු කරගත යුතු ධර්මයන් දියුණු කරගත්තේ නැත්නම් බුදුහාමුදුරුවෝ දැක්කත් නිවන් ලබන්න බැහැ. එහෙම තමයි ඒකේ සිදුවන්නේ. ඒකයි සත්‍යතාවය. ඒක නිසා මේ පුළුවන් තරම් දුරට මේ සංසාර දුක ගැන ටිකක් හරි අවබෝධ කරගෙන ඒ සංසාර දුකින් මිදීමට නිවන් ලැබීම ලබන්නට ඕනේ. නිවන් ලැබීම සඳහා උත්සුකව කටයුතු කරන්නට ඕනේ කියලා ඒ සඳහා උත්සාහයක් ගත යුතුයි. එසේ ගන්න පුද්ගලයා මේ ජීවිතයෙන් ඵල ප්‍රයෝජනයක් ගත කෙනෙක් වෙනවා. ඒ ගන්න ලබන උත්සාහය අපතේ යන එකක් නෙවෙයි. කවදා හෝ දවසකදී නිවන් ලැබීම සඳහා හේතු උපනිශ්‍රය වෙන කරුණක් වෙනවා. ඒකසේ මේ දක්වා මේ ආදී කීවේ විශේෂයෙන්ම මරණය ගැන සිහිපත් කරන්න කියන එකයි පළමුවෙන්ම ප්‍රකාශ කළේ. කොයි වෙලාවෙ කොතනදී කොයි ආකාරයෙන් මැරෙයිද දන්නේ නැහැ. මැරෙනකොට මේ සියල්ලම අතහරින්නට වෙනවා. ඒක ගැන අවබෝධයක් ඇති කරගෙන දවසකට අඩු වශයෙන් විනාඩි 5 ගානේවත් මේ සියල්ලම සිතින් අතහැරලා සිතින්ම සිත දිහා බලාගෙන ඒ එන සිතිවිලි මොකක් වුණත් කමන්න සෑම එකම අතහරින්න පුරුදු වන්න. එක දවසක් කරලාමදී දවස් දෙකක් කරලත් මදි දිගටම බොහෝ කාලයක් තිස්සේ ජීවිතේ පුරාම වුවත් මේක කරන්නට ඕන. මෙහෙම කරනකොට Tamanda විශාල යහපතක් සැලසෙනවා. එකක් අනවශ්‍ය ආකාර බැඳීම් දුරු කරගන්නට පුළුවන්. ඒක අමතරව මේ බැඳීම් වැඩි වෙන්න තමාගේ සිත තුළ දුක වැඩි වෙනවා. යම් කෙනෙක් හෝ යම් දෙයක් කරේ තමාගේ සිත තුළ බැඳීම යන්තාක් වැඩි නම් ඒ තාක් දුරට ඒකෙන් ඇති වෙන දුක වැඩි. මේ බැඳීම් අඩු වෙනකොට දුක අනිවාර්යයෙන්ම අඩු වෙනවා. ඊට අමතරව සුගතිගාමී වීමට ඒ ශක්තිය බොහෝ දුරට ඉවහල් වෙනවා. ඒකයි පළමුවෙන්ම ප්‍රකාශ කළේ. ඒක නිසා කොහෙද නැවත උපදින්නේ කියන එක දන්නේ. උපදින්නේ කියන එක හරියට දැනගන්න නම් සෝවාන් වස්වන්නට ඕනේ. ඒ සඳහා උත්සුකව කටයුතු කරන්නට ඕනේ. ඒ උත්සුකව කටයුතු කරන තැන විසින් තම මෝහයෙන් වැසී සිටින ආකාරය, අඳුරක වැසී සිටින ආකාරය තේරුම් ගත යුතුයි. ඒ මෝහයෙන් වැසී සිටින ආකාර රාශියක් තියෙනවා. ඒ අතරින් කීපයක් පමණ ප්‍රකාශ කර. එතකොට මේ මෝහ අඳුරින් වැසී තියෙන එක නැති කරන්න තමයි විදර්ශනා භාවනාවක් කරන්නට. විශේෂයෙන් පංචස්කන්ධ ලෝකයේ යථාර්ථය දැකීම තමයි විදර්ශනා භාවනාව කියන්නේ. අනිත්‍ය දේවල් නිත්‍ය වශයෙන් දකින්නේ, අනිත්‍ය වශයෙන්ම දකින්නේ. දුක්ඛ දේවල් සැප වශයෙන් දකින්නේ, දුකක් වශයෙන්මයි දකින්නේ. අනාත්ම දේවල් ආත්ම වශයෙන් දකින්නේ, අනාත්ම වශයෙන්මයි දකින්නේ. අසුභ වූ පංචස්කන්ධ ධර්ම සුභ වශයෙන් දකින්නේ, අසුභ වශයෙන්මයි දකින්නේ. ශූන්‍ය වූ පංචස්කන්ධ ධර්ම සාරවත් දේවල් වශයෙන් දකින්නේ, අසාරවත් වූ දේවල් වශයෙන්මයි දකින්නේ. මේ විදිහට මේ විදර්ශනා භාවනාවක නිරත වුණොත් මේකට කවදා හෝ දවසක නිවන ලබා ගැනීමට ඒ ක්‍රියාදාමයේ නියත වශයෙන්ම හේතු උපනිශ්‍රය වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරමින් මේක කියන ශාසනාව දැනීම කරන්නේ. දෙවියන් දකින්න දෙමු ආකාශත්හාට කියන පාඩේ කියමු. ආකාශත්හාට බුම්මත්හා දේවා නාගාමයිද්దికා පුඤ්ඤන්තං නමෝදිස්සා චරණ රක්ඛන්ද ශාසනං. ආකාශත්හාට බුම්මත්හා දේවා නාගාමයිද්దికා පුඤ්ඤන්තං නමෝදිස්සා චරණ රක්ඛන්ද දේශනං. ආකාශත්හාට බුම්මත්හා දේවා නාගාමයිද්దికා පුඤ්ඤන්තං නමෝදිස්සා චරණ රක්ඛන්ද මං පරන්තේ. ප්‍රාර්ථනා කරමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බාන පත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහන්නතු සම්බ දුක්ඛා පමුච්ඡතු. මේ කළ සියලුම සරසත්‍ය මේ දකින්නේ සම්සින්ද වාසනාව ශක්තිය දා වේවා. දිවාදින ශීලස්ස නිසම්මුද්ධා පචායනෝ සත්තාරෝ ධම්මා වද්දන්තේ ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති නියුච්ච තතෝ නිබ්බාන සම්පත්තේ විනාතේ සමිඤ්ඤතු සුපත්තේවා නස්සල දේවා.